ගිය සතියේ අපි නිව්ටන් නියම රිවිෂන් පන්තියේ නිව්ටන් නියම සාකච්ඡා කරා. අපිට අද තියෙන ඝර්ෂණය කියන මාතෘකාව ගැන කතා කරන්න. ඒතකොට මේ ඝර්ෂණය කියනකොට දැන් මෙච්චර කල් අපි ගණන් හැදුවේ මෙතෙන් දැන් රිවිෂන් පන්තිය නම් හැදුවා. නමුත් මේ තියරි පන්ති වල ගණන් හැදුවේ සුමට පෘෂ්ඨ. එහෙම නැත්නම් පෘෂ්ඨ දිගේ බල ක්‍රියාත්මක වෙන්න ඒ පෘෂ්ඨ සුමටයි. සුමට පෘෂ්ඨ ගැන තමයි අපි කතා කරේ. නමුත් මෙතනදී දැන් මෙතනින් එහාට අපි කතා කරනවා පුතේ සුමට නොවන පෘෂ්ඨ එනම් රළු පෘෂ්ඨ පිළිබඳව. හරි? කොහොමද බලමු දැන් මේ රළු පෘෂ්ඨයක් කියලා කීවම වස්තුවක් මෙන්න මේ විදිහට පෘෂ්ඨයක ස්පර්ශ වෙලා තියෙනවා. හරි? දැන් වඩාත් සැලකිල්ලෙන් බැලුවොත් නැත්නම් ගොඩාක් මේක මෙහෙම ලං වෙලා බැලුවොත් ওই පෘෂ්ඨ මෙන්න මේ විදිහේ කඩතොළු ස්වභාවයකින් යුක්තයි. මෙන්න මේ විදිහට කඩතොළු ස්වභාවයකින් යුක්ත වෙනවා ওই පෘෂ්ඨයන්. ওই විදිහට තියෙන. අපිට ඕක සියුම්ව නිරීක්ෂණය කරොත් බලන්න පුළුවන් සාමාන්‍ය ඇසට පේන්නේ නැති තරම් සමහර පෘෂ්ඨ තියෙන අපි හිතනවා සුමටයි කියලා. දැන් මේ බෝඩ් එක අපි හිතනවා සුමටයි කියලා. නමුත් ඇත්තට මෙහෙම වෙන්නේ නැහැ. මේකේ කඩතොළු තියෙනවා. එතකොට පුතේ මේ වගේ අභිලම්භ ප්‍රතික්‍රියා ඇති වෙනවා මෙන්න මේ වගේ දිශාවලට. වස්තුවේ බර කොහොමත් පහළට ක්‍රියාත්මක වෙන්නේ මේ අභිලම්භ ප්‍රතික්‍රියාවල සංරචකයක් එනවා සිරස්ව ඉහළට. සඵල අභිලම්භ ප්‍රතික්‍රියාව විදිහට. අනිත් සංරචකය මෙන්න මේ දිශාවට ක්‍රියාත්මක වෙනවා. මේකෙන් බාහිරින් බලයක් යොදන්න ඕන. එහෙම නැත්නම් ඔහොම අභිලම්භ ප්‍රතික්‍රියා ඇති වෙන්නත් පුළුවන්. බාහිරින් බලයක් යෙදුවොත් එහෙම දැන් බලන්න මෙන්න මේ බලයට විරුද්ධ අතට මේ පෘෂ්ඨය දිගේ ඇතිවන ප්‍රතික්‍රියාවක්. මේ ඇතිවන අභිලම්භ ප්‍රතික්‍රියාව අපි සංරචක දෙකකට විභේදනය කරා. එකක් සිරස් සංරචක අනිත් එක තිරස් සංරචකයේ විදිහට. මෙන්න මේ තිරස් සංරචකය තමයි පෘෂ්ඨයේ දිගේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක අපි හඳුන්වනවා ඝර්ෂණ බලය කියලා. හරි? ඝර්ෂණ බලය කියලා. එතකොට මේ ඝර්ෂණ බලය රඳා පවතින්නේ ස්පර්ශවන පෘෂ්ඨ වර්ගඵලය මත. නමුත් පෘෂ්ඨයේ ස්වභාවය මත රඳා පවතිනවා සහ අභිලම්භ ප්‍රතික්‍රියාව මත රඳා පවතිනවා. හරි? අභිලම්භ ප්‍රතික්‍රියාව මත රඳා පවතිනවා. බලන්න ඔයාලට දීලා තියෙන නෝට් එක. එතන රළු පෘෂ්ඨ කියලා දීලා තියෙනවා. පෘෂ්ඨයක් දිගේ කිසියම් සීමාවක් එක් ක්‍රියාවක් යෙදිය හැකි පෘෂ්ඨයක් අපි හඳුන්වනවා රළු පෘෂ්ඨයක් විදිහට. එතකොට මේ රළු පෘෂ්ඨයක් මත වස්තුවක් තියලා මෙන්න මේ විදිහට චලනය කරනකොට චලනය කරන්න උත්සාහ කරනකොට චලනය වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. අභිලම්භ ප්‍රතික්‍රියා වස්තුවේ බලය මේ විදිහට එනවා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. හරි? මේ වස්තුව මත යොදන බලය වැඩි වෙන්න ඝර්ෂණ බලයත් ටික වැඩි වෙනවා. ඒ කියන්නේ වස්තුව තාම නිශ්චලයි. මොකද සඵල බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. අපි හිතමු මෙතනින් නිව්ටන් 1ක් යොදනවා කියලා. ඝර්ෂණ බලය නිව්ටන් 1යි. මේක 2ක් වෙනකොට 2යි, 3ක් වෙනකොට 3යි, 4ක් වෙනකොට 4යි, 5ක් වෙනකොට 5යි, 6ක් වෙනකොට 6යි. ඊළඟට 6ට වඩා ඝර්ෂණ බලයට වැඩි වෙන්න බෑ කියලා හිතමු. එහෙනම් මෙතනින් නිව්ටන් 7ක් යොදපු ගමන් මූ චලනය වෙන්න පටන් ගන්නවා. මොකද සඵල බලයක් ඇතිවීම නිසා. ඒ කියන්නේ ඝර්ෂණ බලය ස්වයං සීරුමාරු බලයක්. අපි යොදන බලයට අනුරූපව ඝර්ෂණ බලය ටික වැඩි වෙනවා. නමුත් ඒකේ සීමාවක් තියෙනවා. හරි? එතකොට මේ වස්තුවක් චලනය නොවන අවස්ථාවේ මෙයා මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය අපි හඳුනනවා ස්ථිතික ඝර්ෂණ බලය කියලා. ඒ ඝර්ෂණ බලයේ උපරිමාගේ ස්ථිතික ඝර්ෂණ බලයේ උපරිමාගේ අපි හඳුන්වනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. ඝර්ෂණ බලයේ උපරිමාගේ අපි හඳුන්වනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. සීමාකාරී ඝර්ෂණ බලය එයාගේ උපරිමාගේ යොදන බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි වුණොත් මෙයා චලිත වෙන්න පටන් ගන්නවා. යොදන බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි වුණොත් මෙයා චලිත වෙන්න පටන් ගන්නවා. හරි? හැබැයි වස්තුව චලිත වෙනකොට අපි කියනවා චලිත වීම කියලා කියන්නේ ගතික අවස්ථාවක්. ඒ මත ක්‍රියාත්මක වෙන්නේ ගතික ඝර්ෂණ බලය. ඔය ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා මදක් අඩුයි. එහෙනම් බාහිර බලයේ විශාලත්වයේ ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට ඝර්ෂණ බලයේ විචලනය වෙන්නේ ශූන්‍යයේ ඉඳන් ටික වැඩි වේගෙන ඇවිල්ලා උපරිම අගයකට යනවා සීමාකාරී අවස්ථාවට. එතනින් එහාට ඔන්න වස්තුව චලනය වෙනකොට මෙයා ටිකක් අඩු වෙලා නියත අගයේම තියෙනවා.
මෙන්න මේක තමා සීමාකාරී ඝර්ෂණ බලය. මේක මම නම් කරන්න F සීමාකාරී. ස්ථික ඝර්ෂණ බලයේ උපරිමගය. මේක තමා ගතික ඝර්ෂණ බලය. මේ තියෙන්නේ F ගතික. එහෙනම් බාහිර බලයත් එක්ක ඝර්ෂණ බලය ඔන්න ඔය විදිහට විචලනය වෙනවා. ඔතන ඔයාලා ටියුට් එකේ ඇති ප්‍රස්ථාරය ලකුණු කරගන්නේ. හැම ඝර්ෂණ බලය ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වෙන්නේ. හරි? මේක සීමා මේ විදිහට එනවා. එතකොට දරුවෝ මේක ලකුණු කරගන්න. මේ ඝර්ෂණ බලය අභිලම්භ ප්‍රතික්‍රියාවෙන් බෙදපුවම එනවා ඝර්ෂණ සංගුණකය කියලා එකක්. මහා ලොකු අමාරු දේවල් නෙමෙයි සරල කරුණු ටිකක් තියෙන්නේ. ඝර්ෂණ බලය අභිලම්භ ප්‍රතික්‍රියාවෙන් බෙදුවම එනවා ඝර්ෂණ සංගුණකය කියලා එකක්. මේ ඝර්ෂණ සංගුණකය ඝර්ෂණ බලය සීමාකාරී නම් සීමාකාරී ඝර්ෂණ සංගුණකය, ඝර්ෂණ බලය ගතික නම් ගතික ඝර්ෂණ සංගුණකය, ඝර්ෂණ බලය ස්ථිතික නම් ස්ථිතික ඝර්ෂණ සංගුණකය විදිහට දෙනවා. ගොඩක් අවස්ථාවල භෞතික විද්‍යාවේදී ඕවා ගැන අපි සංකීර්ණ විදිහට කතා කරන්න යන්නේ නැහැ ගණිතයේදී වගේ. සංකීර්ණ විෂය කරුණු වගේ කතා කරන්න යන්නේ නැහැ. බොහෝ අවස්ථාවල ඔය ඝර්ෂණ සංගුණක අතර වෙනස ඉතා පොඩි අගයන් නේ, ඉතා කුඩා අගයන්. ඒවා නොසලකා හැරලා කෙලින්ම ඝර්ෂණ සංගුණකය කියලා දෙන්නත් පුළුවන්. හරි? නෝට් එකේ ওই විස්තර ටික තියෙනවා. ඔයාලා ඒවා කියව ගන්න. මොනවා වුණත් ගොඩක් අවස්ථාවල F සමානයි μr කියලා තමයි ගන්න. හරියන්න කොතන තියෙන පළවෙනි ගැටලුවට රළු තිරස් පෘෂ්ඨයක් මත ඇති ස්කන්ධය 10 කිලෝග්‍රෑම් වන වස්තුවක් මත නිව්ටන් 5ක තිරස් බලයක් යොදනවලු. ඝර්ෂණ බලය කොපමණද කියලා අහනවා. වස්තුව මත සපල බලය කොපමණද කියලා අහනවා. μ.3යි කියලා දීලා තියෙනවා. හරි. මම නිකමට වගේ දැන් අපි දන්න සමීකරණය මොකද්ද? මේකෙන් අපිට ගන්න පුළුවන් F සමානයි μr කියලා. මේකෙන් ඉතින් ඝර්ෂණ බලයට තියෙන සමීකරණය ඝර්ෂණ සංගුණකයේ වතාවක් අභිලම්භ ප්‍රතික්‍රියාව. බලන්න වස්තුව මෙන්න මේ විදිහට තියෙනවා පුතේ. මේ වස්තුව මත නිව්ටන් 5ක තිරස් බලයක් යොදනවා. අභිලම්භ ප්‍රතික්‍රියාව සිරස්ව ඉහළට වස්තුවේ බර නිව්ටන් 100යි. ওই විදිහට ක්‍රියාත්මක වෙනවා. μ.3යි කියලා දීලා තියෙනවා. ඕන නිකමට වගේ මේකට F සමානයි μr දානවා. 0.3 වතාවක් R කියන්නේ 100යි. මෙතනින් එනවා 30යි නිව්ටන්. ওই විදිහට එනවා. දැන් මේ පැත්තෙන් නිව්ටන් 5යි මේ පැත්තෙන් නිව්ටන් 30යි. දැන් මොකද වෙන්නේ? වස්තුව මේ පැත්තට චලිත වෙනවද? එහෙම වෙන්නේ නැහැ. දැන් බලයක් වස්තුවකට යොදවුවම වස්තුව අනිත් පැත්තට චලිත වෙන්නේ නැහැනේ. බලය යොදන දිශාවට එක්ක චලිත වෙන්න ඕන නැත්නම් චලිත නොවී තියෙන්න ඕන. මෙතනදී මෙන්න මේ නිව්ටන් 30යි කියන එකෙන් අදහස් කරන්නේ මේ මොහොතේ ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය නෙවෙයි. මේ කියන්නේ වස්තුව චලිත වෙන්න නම් එයා මත යොදන්න ඕන බලය තිරස් බලය නිව්ටන් 30ට වඩා වැඩි වෙන්න ඕන කියලා. එයා මත යොදන්න ඕන තිරස් බලය නිව්ටන් 30ට වඩා වැඩි වෙන්න ඕන කියලා කියන්නේ. හරි? එහෙනම් මේ මොකද්ද? නිව්ටන් 30 දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. යොදන බලය නිව්ටන් 30ට වඩා වැඩි වෙන්න ඕන. හරි. මේ රූප සටහන ඇඳලා මේක ලියා ගන්නකො මෙහෙ. මේ රූප සටහන ඇඳලා මේක ලියා ගන්න. හරි? ඒ කරලා පහලින් ලියන්න මෙහෙම. වස්තුව චලිත වීමට නම් නිව්ටන් 30ක බලයක් ඇත්තටම ඊට වඩා වැඩි බලයක් තමයි යොදන්න ඕන. යෙදිය යුතු අවම බලය නිව්ටන් 30යි. ඒ කියන්නේ සීමාකාරී අවස්ථාව චලනය වීමට ඉතා ආසන්න අවස්ථාව ගැන තමයි ඔය කියන්නේ. වස්තුව චලිත වීමට නම් අවශ්‍ය අවම බලය නිව්ටන් 30කි. අවශ්‍ය අවම බලය නිව්ටන් 30කි. නමුත් යොදන බලය නිව්ටන් 5ක් බැවින් වස්තුව චලිත නොවේ. මෙතන ඔයාලා නිව්ටන් 30 කියලා දාගන්න එපා පුතේ. යොදන බලය නිව්ටන් 5ක් බැවින් වස්තුව චලිත නොවේ. එහෙනම් වස්තුව චලිත වෙන්නේ නැහනේ. එහෙනම් ඝර්ෂණ බලය කීයද? නිව්ටන්ගේ පළමු නියමයෙන් මොකද්ද කියන්නේ? නිශ්චලව තියෙනවා නම් වස්තුවක් එයා මත සපල බලය ශූන්‍යයි. ඉතින් දරුවෝ සපල බලය ශූන්‍ය වෙන්න නම් මේ පැත්තට තියෙන බලය මේ පැත්තට තියෙන බලයට සමාන වෙන්න ඕන. මේ පැත්තට තියෙන බලය මේ පැත්තට තියෙන බලයට සමාන වුණාම සපල බලය ශූන්‍යයි. එහෙනම් ඝර්ෂණ බලය නිව්ටන් 5යි.
මතක තියාගන්න දරුවෝ වස්තුවක් චලනය නොවන තාක් ඝර්ෂණ බලය යොදන බලයට සමාන වෙනවා. වස්තුව චලනය නොවන තාක් ඝර්ෂණ බලය යොදන බලයට සමාන වෙනවා. හරි? එහෙනම් දැන් අපි ලියවන වස්තුව චලිත නොවේ කියලා. යන්න. එනම් සබල බලය ශූන්‍ය වේ. එනම් සබල බලය ශූන්‍ය වේ. ඝර්ෂණ බලයද නිව්ටන් 5කි. ඝර්ෂණ බලයද නිව්ටන් 5කි. දැන් දෙවෙනි කොටසින් අහනවා සබල බලය කීයද කියලා. ඒක දැනටමත් කියලා ඉවරයි. සබල බලය ශූන්‍යයි. ඝර්ෂණ බලය නිව්ටන් 5කි. අපල ලකුණක් දාලා ලියන්න එතනින්. වස්තුවක් චලනය නොවන තාක් ඝර්ෂණ බලය යොදන බලයට සමාන වේ. වස්තුවක් චලනය නොවන තාක් ඝර්ෂණ බලය යොදන බලයට සමාන වේ. ඊළඟ ගැටලුවට යන්න. හරි එහෙනම් ඝර්ෂණ බලය නිව්ටන් 5ක් කියලා එකේ ආවා. සබල බලය ශූන්‍යයි වෙනවා. ඊළඟ ගැටලුවට යන ටියුට් එකේ තියෙන තිරස් පෘෂ්ඨයක් මත 6 කිලෝග්‍රෑම් ස්කන්ධයක් තබා ඇත. කිලෝග්‍රෑම් 6යි. පෘෂ්ඨය හා තලය අතර ගතික ඝර්ෂණ සංගුණකයේ 0.2ක් වන අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ 0.3යිලු. මියු ගතික 0.2යිලු. මියු ස්ථිතික 0.3යි කියලා කියනවා. මියු ගතික 0.2යි මියු ස්ථිතික 0.3යි කියලා කියනවා. හරි? වස්තුවට තන්තුවක් ගැට ගසා නිව්ටන් 20ක බලයකින් අදිනවලු. අපි හිතමු මෙන්න මේ විදිහට නිව්ටන් 20ක බලයකින් අදිනවා කියලා. වස්තුව මත සම්ප්‍රයුක්ත බලය කොපමණද කියලා අහනවා. දැන් අපි බලන්න ඕන දරුවෝ මෙතන දැන් මෙයාගේ බර නිව්ටන් 60යිනේ. මොකද තිරස් දිශාවට තමා හැම බලයක්ම ක්‍රියාත්මක වෙන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියාව විතරයි සිරස්ව ඉහළට ක්‍රියාත්මක වෙන්නේ. බර 60යි එහෙනම් අභිලම්බ ප්‍රතික්‍රියාවත් නිව්ටන් 60ක් වෙනවා. සරල කතන්දරයක් මහා ලොකුවට මේවා මේ ඔළුවේ තියාගෙන දඟලන්න ඕන දේවල් නෙමෙයි. සරල කතන්දර හැබැයි ඉතින් ඉතා වැදගත්. හරි? එහෙනම් අභිලම්බ ප්‍රතික්‍රියාව වස්තුවේ බරට සමාන වෙනවා වෙන කිසිම සිරස් සංරචකයක්වත් එන්නේ නැති නිසා. හරි. දැන් කොහොම හරි මේ වස්තුව අපි චලිත කරවන්න එපැයි. එතකොට දැන් මෙතන සීමාකාරී ඝර්ෂණ සංගුණකයක් දීලා නැහැ. ඇත්තටම ඝර්ෂණ බලයේ උපරිමගේ සීමාකාරී ඝර්ෂණ සංගුණකය තමයි. ඒක දීලා නැත්තම් ස්ථිතික ඝර්ෂණ සංගුණකය සලකලා ස්ථිතික ඝර්ෂණ සංගුණකය සලකන්න ඒක අපි දෙන්න ඕන වස්තුව චලිත කරවන්න නම්. ඒ කියන්නේ ස්ථිතික ඝර්ෂණ බලය නැත්තම් උපරිම ඝර්ෂණ බලය අපි දෙන්න ඕන. දුන්නට පස්සේ වස්තුව චලිත වෙනවා. චලිත වෙනකොට උගේ ඝර්ෂණ බලය ටිකක් අඩු වෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් ආරම්භයේදී අර අවස්ථිතිය නැති කරන්න ඕන. වස්තුව චලිත කරවන්න ඕන. ඒ හින්දා මම මෙන්න මේ විදිහට ගන්නවා F ස්ථිතික කියන එක. F ස්ථිතික කියලා කියන්නේ 0.3 වතාවක් R F සමානයි mu R. මෙතනින් එනවා නිව්ටන් 20ක්. දැන් යොදන බලයත් නිව්ටන් 20යි. වස්තුව චලිත කරවන්න නම් යොදන්න ඕන බලයත් නිව්ටන් 20යි. ඒ දෙක සමානයි කියන්නේ ඒත් වස්තුව චලිත වෙන්නේ නැහැ. සමාන බලනේ බලය වැඩි වෙන්න බෑ වස්තුව චලිත වෙන්න නම්. හරි? මේ යොදන බලයද එහෙනම් මෙහෙම ලියනවා අපි යොදන බලයද නිව්ටන් 20ක් බැවින් වස්තුව චලිත නොවේ. වස්තුව චලිත නොවේ. හරි? සංප්‍රයුක්ත බලය මොකද වෙන්නේ? නැවත වතාවක් ශූන්‍ය වෙනවා. ලියන්න සංප්‍රයුක්ත බලය ශූන්‍ය වේ. සංප්‍රයුක්ත බලය ශූන්‍ය වේ. හරි? සංප්‍රයුක්ත බලය ශූන්‍ය වේ. හරි යන ටියුට් එක මෙන්න මේ ගණන් වලට 199 ගැටලුව. ටියුට් එක 199 ගැටලුව බලන්න. තිරස් පෘෂ්ඨයක් මත
ස්කන්ධය 7 කිලෝග්‍රෑම් වන වස්තුවක් ඇත. වස්තුව මත නිව්ටන් 44ක තිරස් බලයක් යොදනු ලැබේ. ඝර්ෂණ බලය කීයද කියලා අහනවා. ඔන්න බලන්න මේ ගැටලුව හදන හැටි. තිරස් පෘෂ්ඨයක් මත වස්තුවක් තියනවලු. අවශ්‍ය නම් මම මේ විදිහට පොඩි පරතරයක් තියලා අඳින්නම්. අභිලම්බ ප්‍රතික්‍රියාව වස්තුවේ බර නිව්ටන් 70යි. මෙයා මත නිව්ටන් 44ක තිරස් බලයක් යොදනවලු. නිව්ටන් 44ක තිරස් බලයක් යොදනවා. දැන් අපෙන් අහනවා ඝර්ෂණ බලය කීයද කියලා. ඔය මියු K කියලා දීලා තියෙන්නේ කයිනටික් කියන එක. කයිනටික් කියන්නේ ගතික ඝර්ෂණ සංගුණකය කියන එක. මියු S කියලා කියන්නේ ස්ටැටික් කියන එක. හරි ඒ කියන්නේ ස්ථිතික ඝර්ෂණ සංගුණකය කියන එක. අපි ඉස්සලම ස්ථිතික ඝර්ෂණ බලය හොයලා ඉමු. අපි ඉස්සලා බලන්න ඕන පුතේ මේක චලනය කරන්න පුළුවන්ද බැරිද කියලා. චලනය කරන්න බැරි නම් එතනින් එහාට ගතික ඝර්ෂණ සංගුණක ගැන හොයලා වැඩක් නැහැ. ගතික ඝර්ෂණ බලයන් ගැන හොයලා වැඩක් නැහැ. ඉස්සලා අපි බලන්න ඕන මේක චලනය කරන්න පුළුවන්ද බැරිද කියලා. හරි චලනය කරන්න පුළුවන්ද බැරිද කියලා බලන්න ඕන. එහෙනම් මම දානවා Fs ස්ථිතික ඝර්ෂණ බලය. ලියන්න ස්ථිතික ඝර්ෂණ බලය Fs කියන්නේ μs වතාවක් r එතන 0.2 වතාවක් 70 කියන්නේ 14යි නිව්ටන්. වස්තුව චලිත වෙනවා. එයි යොදන බලය 44යි ඝර්ෂණ බලය 14යි. එහෙනම් අපි ලියනවා වස්තුව චලිත වේ. වස්තුව චලිත වේ. දැන් චලිත වෙනවා නම් එයා මත ක්‍රියාත්මක වෙන්නේ ගතික ඝර්ෂණ බලය. හරි? වස්තුව චලිත වේ. එහෙනම් ලියන්න මෙවිට වස්තුව මත ක්‍රියාත්මක වන්නේ ගතික ඝර්ෂණ බලයයි. මෙවිට වස්තුව මත ක්‍රියාත්මක වන්නේ ගතික ඝර්ෂණ බලයයි. හරි දැන් මම ගන්නවා ගතික ඝර්ෂණ බලය මේ විදිහට. ගතික ඝර්ෂණ බලය F ගතික K කියන එක μ K 0.1 වතාවක් 70 නිව්ටන් 7යි. ඔන්න ගතික ඝර්ෂණ බලය නිව්ටන් 7යි. එහෙනම් පුතේ ඔන්න වස්තුව චලිත වෙනවා. මෙයා මත නිව්ටන් 7ක් ওই විදිහට ක්‍රියාත්මක වෙනවා. නිව්ටන් 7ක් ක්‍රියාත්මක වෙනවා. හරි. එච්චරයි ඝර්ෂණ බලය නිව්ටන් 7යි. උත්තරේ අංක 3. හරි. උත්තරේ අංක 3 199 ගැටලුවට. ඊළඟට යන්න 200 වෙනි ගැටලුවට. හදාගෙන යන්න 200 වෙනි ගැටලුව. බලන්න 200 වෙනි ගැටලුව. තිරස් පෘෂ්ඨයක් මත 20 කිලෝග්‍රෑම් ස්කන්ධයක් තබා ඇති අතර පෘෂ්ඨය හා වස්තුව අතර ඝර්ෂණ සංගුණකය 0.4කි. හරි. ඕක මම කෙටි ක්‍රමයකින් හදන්නම්. අය ලොකුවට හිතන්න යන්නේ නැහැ. තිරස් පෘෂ්ඨයක් මත 20 කිලෝග්‍රෑම් ස්කන්ධයක් තියෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව ඉහළට. මෙතන නිව්ටන් 200යි බර. බලයක් ක්‍රියාත්මක වෙනවා 160ක. ඝර්ෂණ බලය අපි ගත්තොත් පුතේ ඕක අපිට ගන්න පුළුවන්. ඝර්ෂණ සංගුණකය 0.4යි. දැන් මෙතන දීලා නැහැ සීමාකාරද ස්ථිතිකද ගතිකද ඒවා මුකුත් දීලා නැහැ. නිකම්ම ඝර්ෂණ බලය ගන්න තියෙන්නේ. 0.4 වතාවක් මෙතනින් එනවා 200ක්. කියන්නේ නිව්ටන් 80ක් කියලා එනවා ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය නිව්ටන් 80යි. දැන් අපෙන් අහන්නේ දරුවෝ මෙයාගේ ත්වරණය. දැන් මේ දිශාවට ත්වරණය වෙන්න බෑ. කොහොමද චලිත වෙනවා. යොදන බලය ඝර්ෂණ බලයට වඩා වැඩි වස්තුව චලිත වෙනවා. එහෙනම් මේ දිශාවට මම දානවා F සමානයි m. හරි මේ පැත්තට 160 ඍණ 80 සමාන වෙනවා ස්කන්ධය 20 වතාවක් ඒට එනවා 4යි ms ඍණ 2 කියලා. එනවා 4යි ms ඍණ 2 කියලා උත්තරේ අංක 2. හරි උත්තරේ අංක 2. හරි ඊළඟට යන්න 2000 විභාග ගැටලුවට 205 වෙනි ගැටලුව ටියුට් එකේ 205 වෙනි ගැටලුව 2000 විභාග ගැටලුව. බලන්න ඒක කියන විදිහට තිරස් පෘෂ්ඨයක් මත ඇති ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වූ වස්තුවක් මත රූපයේ පෙන්වා ඇති පරිදි P බලයක් යොදනවලු. වස්තුව මේ විදිහට තියෙනවා. P බලයක් මෙහෙම යොදනවා අංශක 45ක් ආනතුව. මෙතනින් අභිලම්බ ප්‍රතික්‍රියාව වස්තුවේ බර මෙතන P බලයක් යොදනවලු. මේක අංශක 45යි.
හරි. පෘෂ්ඨ දෙක අතර ගතික කර්ෂණ සංගුණකය දීලා තියෙනවා 0.5යි කියලා. දැන් වස්තුව චලිත වීමට උත්සාහ කරන්නේ චලිත වෙන හෝ චලිත වීමට උත්සාහ දරන දිශාව තමයි මේක. මොකද මෙයාගේ තිරස්සන් රජකේ අපි ගන්න ඕන. එහෙනම් ඝර්ෂණ බලය ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙනවා. ඝර්ෂණ බලය හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නේ වස්තුව චලිත වන හෝ චලිත වීමට උත්සාහ දරන දිශාවට ප්‍රතිවිරුද්ධව. හරි. එහෙනම් දැන් ඔන්න බලන්න මේ විදිහට ඝර්ෂණ බලය තියෙනවා. දැන් අභිලම්භ ප්‍රතික්‍රියාව බරට සමාන වෙන්නේ නැහැ පුතේ. මෙතන අපි බරත් කෙලින්ම දාමු කිලෝග්‍රෑම් 2යි කියන්නේ නිව්ටන් 20යි. අභිලම්භ ප්‍රතික්‍රියාව වස්තුවේ බරට සමාන වෙන්නේ නැහැ. හරි. ඒකට හේතුව තමයි මෙන්න මේකෙත් සිරස් සංරචකයක් තියෙනවා. ඒතර වස්තුවේ සමතුලිතතාවයට සිරස් බල සලකපුවම ඉහළට තියෙන බලය පහළට තියෙන බලයට සමාන වෙන්න ඕන. ඉහළට තියෙන බලය R පහළට තියෙනවා 20 ධන P බෙදීම මූල 2යි. හරි. දැන් පොඩි උන් වගේ මේකට cos 45 sin 45 දාලා දඟලන්න එපා. හරිද? ඔන්න ඔය විදිහට එනවා. ඊට පස්සේ පුතේ ඝර්ෂණ බලය වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවලු ඝර්ෂණ සංගුණකයක් දීලා තියෙනවා. දැන් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා නම් සඵල බලය ශූන්‍ය වෙන්න ඕන. නිව්ටන් නියම අනුව අපි ඒක දන්නවනේ. නිව්ටන්ගේ පළමු නියමයෙන් කියනවා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා නම් සඵල බලය ශූන්‍යයි. නිශ්චලතාවයෙන් තියෙනවා නම් සඵල බලය ශූන්‍යයි. එහෙනම් මු ඒකාකාර වේගයෙන් දැනටමත් යන ගමන් ඉන්නේ. එහෙනම් පුතේ දැන් මේ දිශාවට තිරස් බලවල සංප්‍රයුක්තය ශූන්‍ය වෙන්න ඕන. ඒ කියන්නේ ඒකාකාර වේගයෙන් යන්නේ සඵල බලයක් නැහැ. සඵල බලයක් නැහැ කියන්නේ තිරස් බලවල සංප්‍රයුක්තය ශූන්‍ය වෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ දිශාවට තියෙන බල ඔන්න බලන්න මේ දිශාවට තියෙන බලයන් දෙකයිනේ තියෙන්නේ. මෙයයි විතරනේ. එහෙනම් ඉතින් ලොකුවට හිතන්න දෙයක් නැහැ. එක පැත්තකට තියෙන බලය අනිත් පැත්තට තියෙන බලයට සමාන කරන්න. එක පැත්තකට තියෙන බලය p cos 45 p බෙදීම මූල 2යි. හරි? mu දීලා තියෙනවා මං හිතනවා. mu r නේ. mu r ට සමාන කරන්න. mu වතාවක් r කියන්නේ 20 ධන p බෙදීම මූල 2යි. මේ පැත්තට තියෙන තිරස් බලය ඝර්ෂණ බලයට සමාන කරා. mu r r අපි කලින් හොයලා තියෙන්නේ. හරි. දැන් අපෙන් අහන්නේ අභිලම්භ බලය වස්තුව මත අභිලම්භ බලය r කියන එක තමයි අපෙන් අහන්නේ. මම මෙතෙන්ට ආදේශ කරන්නම් mu වෙනුවට භාගය 0.5යිනේ. හරි. එහෙනම් මෙතනින් අපිට ගන්න පුළුවන් මූල 2යි p සමාන වෙනවා 20 ධන p බෙදීම මූල 2යි කියලා. ඔන්න ඔය විදිහට එනවා. හරි. මූල 2යි p සමානයි 20 ධන p බෙදීම මූල 2යි p කියලා එනවා. මෙතනදී අපි මෙහෙම කරමු. මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. f සමානයි mu r නේ. මම සරලව ලියන්නම් මේ විදිහට. මේ පැත්තට තියෙන බලය p බෙදීම මූල 2 නැත්නම් p cos 45 සමාන වෙනවා. p cos 45 සමානයි. ඒ කියන්නේ mu r ට. දැන් r නේ අපිට ඕන. ඒත් මෙතන p ගන්න එපා. r කියන එක ගමු. හරි. එතකොට මෙතනින් එනවා p බෙදීම මූල 2 සමානයි මෙතනින් එනවා භාගයයි. mu කියන්නේ භාගයේ වතාවක් r. එහෙනම් අපිට ගන්න පුළුවන් මේක කැපුණම p කියන්නේ r බෙදීම මූල 2යි කියලා. දෙවෙනි සමීකරණය මේක පළවෙනි සමීකරණය. p කියන්නේ r බෙදීම මූල 2යි. දැන් ඒක ආදේශ කරන්න පළවෙනි සමීකරණයට r සමානයි 20 ධන p කියලා කියන r බෙදීම මූල 2යි. එහෙනම් මෙතනින් එනවා r බෙදීම 2ක් කියලා. ඕක සුළු කරපුවම r වනට එනවා 40ක් කියලා. උත්තරය අංක 5. හරි? ඒ ගැටලුවට 205ට උත්තරය අංක 5 එන්නේ. ඊළඟට 207 ගැටලුවට යන්න 2008 විභාග ගාන ස්කන්ධය 5 කිලෝග්‍රෑම් වන පෙට්ටියක් තිරස් පෘෂ්ඨයක් මත තියලා තියෙනවලු. ස්කන්ධය 5 කිලෝග්‍රෑම් බර 50 නිව්ටන් තිරස් පෘෂ්ඨයක් මත තියලා තියෙනවලු. පෙට්ටිය හා පෘෂ්ඨය අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය 0.3යි කියලා දීලා තියෙනවා. ඝර්ෂණ සංගුණකය දීලා තියෙනවා 0.3යි කියලා. පෙට්ටියට නිව්ටන් 10ක තිරස් බලයක් යෙදුවේ නම් ඝර්ෂණ බලයේ විශාලත්වය අහනවා. නිව්ටන් 10ක තිරස් බලයක් යොදන්නේ අපි F සමානයි mu r දැම්මොත් එහෙම මෙතනින් එනවා නිව්ටන් 15ක්. F සමානයි mu r 0.3 වතාවක් r කියන්නේ 50යි නිව්ටන් 15ක් එනවා. හරි දැන් නිව්ටන් 15ක් ඕන වස්තුව චලිත වෙන්න එහෙනම් වස්තුව දැන් චලිත වෙන්නේ නැහැ. එහෙනම් මම ලියනවා මෙතන. දැන් ඔයාලා මේවා ලියා ගන්න. හරි?
මේවා ලියා ගන්න. වස්තුව චලිත නොවේ. මොකද යොදන බලය පුතේ ඝර්ෂණ බලයට වඩා අඩුයි. එම නිසා දැන් වස්තුව චලිත වෙන්නේ නැත්නම් සෑම විටම මොකද වෙන්නේ? ඝර්ෂණ බලය යොදන බලයට සමාන වෙනවා. මෙම නිසා ඝර්ෂණ බලය. දැන් මේ අපි හෙවි වස්තුව චලිත වීමට අවශ්‍ය බලය. චලනය නොවන තාක් ඝර්ෂණ බලයේ යොදන බලයට සමාන වෙනවා. එහෙනම් පුතේ ඝර්ෂණ බලය එනවා නිව්ටන් 10ක් කියලා. හරි? පිළිතුර එන්නේ අංක 4. මෙතනින් අපි හෙව්වේ වස්තුව චලිත වීමට අවශ්‍ය බලය. ඒ කියන්නේ ඝර්ෂණ බලය උපරිමාගේ. ඉතින් මේ බලය දෙන්න බැරි නම් ඝර්ෂණ බලය මේ අගයටපත් වෙන්නේ නැහැ. යොදන බලයට සමාන වෙනවා. පිළිතුර 4 එනවා නිව්ටන් 10යි කියලා. 208 වෙනි ගැටලුව බලන්න. AB කුට්ටි දෙක ස්කන්ධ පිළිවෙලින් 10 කිලෝග්‍රෑම් සහ 5 කිලෝග්‍රෑම් කියලා කියනවා. B ගේ ස්කන්ධේ 5යිලු. ඒ කියන්නේ බර 5යි නිව්ටන්. එහෙනම් දැන් මෙතනින් අපෙන් අහන්නේ ඒ කුට්ටියත් මේසයත් අතර සීමාකාරී ඝර්ෂණ සංගුණකය 0.2යිලු. ඝර්ෂණ බලය දැන් මේ දිශාවට ක්‍රියාත්මක වෙනවා. මොකද ඇදෙන්නේ මේ පැත්තටනේ. මෙයා මගින් මෙහෙට අදිනවා. මේ තන්තුවේ ආතතිය බරට එක්ක සමාන වෙයි එක්ක නැති. ඒක ත්වරණය වීම නොවීම මත තීරණය වෙනවා. දැන් අපි බලමු ඉස්සෙල්ලා මේක චලිත වෙනවද නැද්ද කියලා. හරි දැන් අපෙන් අහන්නේ බලන්නකො මෙතන දැන් 0.2යි ඝර්ෂණ සංගුණකේ 0.2 100න් වැඩි කරගමු නිව්ටන් 20යි. මෙහි යෙදෙන බලය නිව්ටන් 50යි. ඝර්ෂණ බලය උපරිමගේ නිව්ටන් 20යි. හරි? ඝර්ෂණ බලය උපරිමගේ නිව්ටන් 20යි. නමුත් මෙතනින් නිව්ටන් 50ක් යෙදෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙයා ලිස්සලා යනවා. එහෙනම් ලිස්සීම නවත්තන්න නම් මෙතනින් 50ක් එනවා නම් මේ පැත්තට මේ පැත්තටත් 50ක් එන්න ඕන. ඒ කියන්නේ දැන් දැනටමත් 20ක් තියෙනවා. තව 30ක ඝර්ෂණ බලයක් එන්න ඕන. එහෙනම් තව 30ක ඝර්ෂණ බලයක් එන්න නම් 30ක ඝර්ෂණ බලයක් එන්න නම් මියු මෙතන දීලා තියෙනවා මියු වල අගය 0.2යි කියලා. එහෙනම් වැඩිපුර එන්න ඕන අභිලම්බ ප්‍රතික්‍රියාවක් 150ක. නිව්ටන් 150යි කියන්නේ කිලෝග්‍රෑම් වලින් 15යිනේ. කිලෝග්‍රෑම් 15ක නිව්ටන් 150ක අභිලම්බ ප්‍රතික්‍රියාවක් එන්න ඕන. ඒ කියන්නේ මෙයා මට කිලෝග්‍රෑම් 15ක් තියන්න ඕන. කිලෝග්‍රෑම් 15ක් තියන්න ඕන. පිළිතුර එනවා අංක 4 විදිහට. 214 ගැටලුව බලන්න 1994 ගාන රූපයේ දැක්වෙන පරිදි බර 4 නිව්ටන් වූ ඒ කුට්ටියක් F බිම මත තබා ඇති බර 12 නිව්ටන් වූ B කුට්ටිය මත රඳා පවතිනවලු. ඒක උඩින් තියලා තියෙනවා. අවිතන්නේ සැහැල්ලු දණ්ඩක් මගින් ඒ බිත්තියට සම්බන්ධ කරලා තියෙනවලු. A සහ B අතරත් B සහ F අතරත් උන F කියන්නේ ෆ්ලෝ කියන එක. ඒ කියන්නේ පොළොව කියන එක තමයි ඔය F කියන එකෙන් දීලා තියෙන්නේ. ඒක ඝර්ෂණ බලය එහෙම නෙවෙයි ඈ. F අතරත් ස්ථික ඝර්ෂණ සංගුණක එකම වන අතර එය 4න් 1ට සමාන වෙනවලු. B වම් දිශාවට ඇදීම සඳහා අවශ්‍ය වන P බලයේ අවම අගය වන්නේ. දැන් මෙතනින් A තියෙනවා. ඊට පස්සේ මෙතන B තියෙනවා. හරි. මම ඒක ටිකක් වෙන් කරලා ඔහොම අඳින්නම්. පොළොව ওই විදිහට තියෙනවා. මෙතනින් A සම්බන්ධ වෙලා තියෙනවා බිත්තියට දණ්ඩකින්. දැන් බලන්න පුතේ B මත ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ P බලයක් මෙහෙට දෙනවා හැම වෙලේම ඝර්ෂණ බලය වස්තුව චලනය වීමට උත්සාහ දරන දිශාවට ප්‍රතිවිරුද්ධව. එහෙනම් වස්තුව චලනය වීමට B චලනය වීමට උත්සාහ දරන්නේ මේ පැත්තට ඝර්ෂණ බලය මෙහෙට. මේක F1යි මේක F1යි. පොළව අතර F2යි. පොළවේ ලකුණු කරන්න ඕනේ නැහැ. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව R2යි කියලා ගන්න පුළුවන්. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව R1යි කියලා ගන්න පුළුවන්. එකක් මෙතන අනිත් එක මෙයා මත. ඔන්න ඔය විදිහට එනවා. හරි. අපිට ඔහොම බල ලකුණු කරන්න පුළුවන්. අපෙන් අහන්නේ ඝර්ෂණ සංගුණකයේ එකමලු B වම් දිශාවට ඇදීම සඳහා අවශ්‍ය වන P බලයේ අවම අගය අහනවා. P බලයේ අවම අගය අහනවා. හරි. ඇඳ ගන්න කොයි රූප සටහන? හරි බලන්න දැන් මෙතනදී R1 බර නිව්ටන් 4යි ඝර්ෂණ බලය F1 එනවා නිව්ටන් 1ක් කියලා.
F සමාන mu r දාන්නකො. mu 4න් එක 4න් වැඩි කරාම නිව්ටන් 1යි. මෙතනත් එනවා නිව්ටන් 1ක් කියලා. ඊළඟට මේ R2 කියන්නේ මුළු අභිලම්භ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ මේ දෙන්නගෙම බර. දැන් මේ දෙන්නම එකට සැලකුවොත් එහෙම R1ට R1 කැපිලා ගිහිල්ලා මුළු බර සැලකුවොත් එහෙම නිව්ටන් 16යි. එහෙනම් අභිලම්භ ප්‍රතික්‍රියාව නිව්ටන් 16යි. හරි. නිව්ටන් 16 4න් 1න් වැඩි කරපුවම මෙතනින් යනවා නිව්ටන් 4ක්. එහෙනම් මුළු ඝර්ෂණ බලය B මත ක්‍රියාත්මක වන මුළු ප්‍රතිරෝධී බලය නිව්ටන් 5යි. එහෙනම් P අවම වශයෙන් නිව්ටන් 5ක් වෙන්න ඕන. P අවම වශයෙන් නිව්ටන් 5ක් වෙන්න ඕන. උත්තරය අංක 5. 0.94 ගැටලුවට 216 වෙනි ගැටලුවට යන්න. 216 වෙනි ගැටලුවේ මෙහෙම එකක් තියෙන්නේ. තිරසට අංශක 45ක් ආනත රළු තලයක් ඔස්සේ වස්තුවක් ඉහළට ප්‍රක්ෂේපණය කරනවලු. රළු තලයක් ඔස්සේ වස්තුවක් ඉහළට ප්‍රක්ෂේපණය කරනවලු. දැන් වස්තුව මේ විදිහට තියෙනවා. මෙයා ඉහළට යන ගමන් ඉන්නේ ඝර්ෂණ බලය චලිතයට ප්‍රතිවිරුද්ධවනේ. එහෙනම් ඝර්ෂණ බලය තලය දිගේ පහළට ක්‍රියාත්මක වෙනවා. මම ඒක F කියලා ගන්නවා. ඊට අමතරව පුතේ දැන් බර මේ විදිහට සිරස්ව පහළට එන්න ඕන. බරෙහි සංරචක එනවා මේ කෝණය 45යි නම් මේ කෝණය 45යි. එහෙනම් මෙයාගේ සංරචකය mg cos 45. cos 45 කියන්නේ mg බෙදීම මූල 2යි. මම දැනට දාන්න mg cos 45යි කියලා. මේ පැත්තට දෙන බරේ සංරචකය ඝර්ෂණ බලය මේ විදිහට එනවා. බරේ සංරචකය mg මේ බලන්න මේ පැත්තට දෙන සංරචකය sin 45. නේ sin 45. මෙයාගේ සංරචකය sin 45 කියලා එනවා. හරි mg sin 45 ඔය විදිහට එනවා. හරි දැන් අපෙන් අහන්නේ ඝර්ෂණ සංගුණකයේ දීලා තියෙනවා වස්තුව ලක්වන මන්දනය අපෙන් අහනවා. වස්තුව ලක්වන මන්දනය අපෙන් අහනවා. අභිලම්භ ප්‍රතික්‍රියාව මේ විදිහට ක්‍රියාත්මක වෙනවා R. ආනත තලයට ලම්බකව චලිතයක් නැහැ. එහෙනම් ආනත තලයට ලම්බකව බල සැලකුවොත් ආනත තලයට ලම්බක දිශාවට බල සැලකුවොත් දෙලින්ම මේක ගන්න පුළුවන්. නමුත් ටිකක් හුරු වෙනකන් මේ විදිහට ලියලා ගන්න. R සමානයි mg cos 45. ඒ කියන්නේ mg බෙදීම මූල දෙකක් වෙනවා. R සමානයි mg බෙදීම මූල 2යි. එහෙනම් අපිට F කියන එක ගන්න පුළුවන් පුතේ. F කියන්නේ mu r. mu කියන්නේ භාගයයි 0.5යි. R කියන්නේ mg බෙදීම මූල 2යි. මෙතනින් එනවා mg බෙදීම 2යි මූල 2යි කියලා. දැන් අපෙන් අහන්නේ මෙයා ලක්වන මන්දනයනේ. එහෙනම් ආනත තලයේ දිගේ සිරස්ව ඉහළට ආනත තලයේ දිගේ සිරස්ව ඉහළට නෙමෙයි ආනත තලයේ දිගේ ඉහළට f සමානයි m මේ දාන්න. f සමානයි m මේ දැම්මොත් එහෙම mg sin 45 කියන්නේ ඒක පහළට අපි ඉහළට දාන්නේ බලය පහළට හින්දා ඍණාගයක් ඍණ මෙතනින් එනවා ඝර්ෂණ බලය mg බෙදීම 2යි මූල 2 සමාන වෙනවා m වතාවක් ඒට. මෙතනින් සුළු කරලා ගත්තම එනවා 3යි g බෙදීම 2යි මූල 2යි කියලා ඍණාගයක් එන්නේ. ඒ ඍණාගයක් එන්නේ මන්දනයක් නිසා. ඉතින් මන්දනය කියලා හුවම කෙලින්ම ධනාගය දාන්න උත්තරය අංක 1. උත්තරය අංක 1. 218 වෙනි ගැටලුව බලන්න. දිග 5 මීටර් වන AB ලෑල්ලක A කෙළවර බිමද B කෙළවර බිමින් 3 මීටර් ඉහළින් තිබෙනසේ සවි කරලා තියෙනවලු. ස්කන්ධය කිලෝග්‍රෑම් 50ක් වන ලී පෙට්ටියක් ලෑල්ල දිගේ ඉහළට ගෙන යාම සඳහා ලෑල්ලට සමාන්තර වේ දිය යුතු අවම බලය අහනවා. ඝර්ෂණ සංගුණකය 0.3යිලු. දැන් මෙතනදී ආනත තලය මේ විදිහට තියෙනවා. පෙට්ටිය මේ විදිහට තියෙනවා. මම මේ කෝණය θ කියලා ගන්නම්. දැන් අපි දන්නවා කෙලින්ම මේ පැත්තට එනවා mg sin θ මේ පැත්තේ අභිලම්බ ප්‍රතික්‍රියාවට ලම්බක නැත්නම් අභිලම්බ ප්‍රතික්‍රියාවට සමාන්තර mg cos θ එනවා. මේ පැත්තට වෙන කිසිම බලයක් නැත්නම් r mg cos θ ට සමාන වෙනවා.
දැන් අපි බලය යොදන්නේ දරුවෝ මෙන්න මේ දිශාවට බලයක් යොදනකොට ඝර්ෂණ බලය මේ පැත්තට එනවා. ඝර්ෂණ බලය F නෝට් කියලා ගමු. ඒතකොට අපෙන් අහන්නේ යෙදිය යුතු අවම බලයනේ. අවම බලය කියන්නේ යාන්ත්‍රමින් චලිත වෙන අවස්ථාව. ඒ කියන්නේ ඉහළට යොදන බලය පහළට යොදන බලයට සමාන වෙනවා. එහෙනම් අවම බලය F නම් අවම බලය F නම් අපිට ගන්න පුළුවන් F සමාන වෙනවා F නෝට් ධන බරෙහි සංරජකයනවා දරුවෝ mg sin θ කියලා. බරෙහි සංරජකයනවා mg sin θ කියලා. හරි එතකොට මෙතන F නෝට් කියලා කියන්නේ ඝර්ෂණ බලය mu r r කියන්නේ mg cos θ නෙමෙයි බලන්නකෝ. ආනත්තලට ලම්බක බල සලකපුවම r කියන්නේ mg cos θ. mu mg cos θ ධන mg sin θ. හරි. එහෙනම් අපිට ගන්න පුළුවන් අවම බලය F කියන එක mg පොදුයි mu cos θ ධන sin θ කියලා. mu cos θ ධන sin θ කියලා ගන්න පුළුවන්. දැන් අපි මෙතනදි මෙන්න මේ ආනත තලය මේ විදිහට තියෙන්නේ. ආනත තලයේ දිග මීටර 5යි. ඊට පස්සේ පොළොව මට්ටමේ ඉඳන් මේ කෙළවර 3 මීටර ඉහළින් තියෙනවලු. එහෙනම් පයිතගර සම්බන්ධය අනුව ඍජු කෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරපුවාම මේක 4 මීටර කියලා ඕන කෙනෙක් දන්නවා. දැන් උතනින් sin θ cos θ ආදේශ කරමු. එතකොට මෙතනින් එනවා mg mu කියලා කියන්නේ අපි mg වෙනුවට ආදේශ කරමුකෝ. මේකේ ස්කන්ධය අපිට දීලා තියෙන්නේ 50යි කියලා. එහෙනම් 50 10න් වැඩි කරපුවම 500යි. mu වල අගය 0.3යිනේ. එහෙනම් 0.3 වැඩි කිරීම cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය 4 බෙදීම 5 ධන sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. හරි ඊට පස්සේ දෙනවා 5ට 5ට 100යි මෙතනින් එනවා 1.2යි 3යි 4යි 0.2 100න් වැඩි කරපුවම 420යි නිව්ටන් කියලා. නිව්ටන් 420යි පිළිතුර විදිහට 4 වෙනි පිළිතුර ලැබෙනවා 218 වෙනි ගැටලුවට. 218 ගැටලුවට පිළිතුර අංක 4. 210 ගැටලුව බලන්න. 210 ගැටලුව එල් දිග ඒකාකාර දම්වැලක් ඝර්ෂණ සංවනකයේ මිව් තිරස් මේසයක් මත තබා ඇත්තේ දම්වැලෙන් කොටසක් මේසයෙන් පහළට එල්ලෙන පරිදියි. මෙන්න මේසය තියෙනවා. දම්වැල මේ විදිහට තියෙනවා. දම්වැලෙන් කොටසක් මේසයෙන් පහළට ඔහොම එල්ලෙනවා. දම්වැල මේසය මත නිශ්චලව පැවතීම සඳහා එල්ලෙන කොටසට පැවතිය යුතු උපරිම දිග. එල්ලෙන කොටසට පැවතිය යුතු දිග අපි x කියලා ගන්නවා. දැන් එල්ලෙන කොටසේ දිග වැඩි වෙන්න බර වැඩි වෙනවා. බර වැඩි වෙනකොට මෙහි යොදන බලය වැඩි වෙලා ඝර්ෂණ බලය අභිබවලා ඒක එන්න පුළුවන් ලිස්සන්න පටන් ගන්න පුළුවන්. ඒතර එල්ලෙන කොටසට පැවතිය හැකි උපරිම දිග කියන්නේ මීට වඩා පොඩ්ඩක් හරි දිග වැඩි වුණොත් මේක ලිස්සලා එනවා. ඒ කියන්නේ ඝර්ෂණ බලයට මේ බර දරා ගන්න බෑ. හරි. එහෙනම් මේ තියෙන්නේ සීමාකාරී අවස්ථාව. ලිස්සන්න ඉතා ආසන්න අවස්ථාවනේ ඔය කියන්නේ. මීට වඩා දිග අඩු කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මීට වඩා දිග වැඩි කරන්න බෑ. මේක තමයි උපරිම දිග. හරි. ලිස්සන්න ඉතා ආසන්න අවස්ථාව ගැන තමයි පුතේ ඔය කියන්නේ. එහෙනම් දැන් මේකේ මුළු දිග L නිසා මේසේ මත තියෙන කොටසේ දිග L ඍණ x කියලා එනවා. හරි. මම මෙන්න මේ විදිහට ගන්නවා. ඒකක දිගක ස්කන්ධය m කියලා ගන්නවා. m කියන්නේ ඒකක දිගක ස්කන්ධය. එහෙනම් මේක mxg. හරි. එහෙනම් මේ කොටස m වතාවක් l ඍණ x වතාවක් g. g නෙවෙයි ඇත්තටම ස්කන්ධය මේක. අභිලම්බ ප්‍රතික්‍රියාව ඔහොම ක්‍රියාත්මක වෙනවා. මේ දිග l ඍණ x. එතකොට මෙතන සීමාකාරී අවස්ථාව තමයි අපි සලකන්නේ. සීමාකාරී විට ලිස්සන්න ඉතාසන්න අවස්ථාවක් යොදන බලය ඝර්ෂණ බලයට සමාන වෙනවා. ඝර්ෂණ බලය මේ පැත්තට එන්නේ. යොදන බලය කියන්නේ mxg සමාන වෙනවා ඝර්ෂණ බලය mu වතාවක් m l ඍණ x m l ඍණ x mu r වතාවක් g.
ඒතර mg ට mg කැපෙනවා. මෙතනින් එනවා x සමානයි mu mg කැපුණා l ඍණ x කියලා. එහෙනම් මෙතනින් x කියන එක එනවා පුතේ mu l බෙදීම 1 ධන mu කියලා. හරි? ඔයාලා ඔය වගේ ගාණක් හදනකොට ඒකක දිගක ස්කන්ධය m කියලා ගන්න ඕනේ. නිකම්ම ඒකක දිගක ස්කන්ධය 1යි කියලා ගන්න. 1යි කියලා ගත්තම ලේසියෙන් උත්තර ටික එනවා. පිළිතුර එන්නේ අංක 3. 210ට පිළිතුර අංක 3. බලන්න ඊළඟ මාතෘකාව යම් දණ්ඩක් බිත්තියක් හා පොළොවක් සමග ගැටෙන විට ඇතිවන බල සැලකීම මම මෙන්න මේ විදිහට ගන්නම්. දණ්ඩක් මේ විදිහට බිත්තියකට හා පොළොවකට හේතු කරලා තියෙනවා. මෙතනින් අභිලම්භ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. ඔක දීලා තියෙන විදිහටම මම ගන්නම් අභිලම්භ ප්‍රතික්‍රියාව R1යි. මෙතන අභිලම්භ ප්‍රතික්‍රියාව පුතේ R2යි. දණ්ඩේ බර ක්‍රියාත්මක වෙනවා ඒකාකාර දණ්ඩක් කියලා ගත්තොත් හරි මැදින්. මෙතන අභිලම්භ ප්‍රතික්‍රියාව ඉහළට බර පහළට. මේ අභිලම්භ ප්‍රතික්‍රියාව බරට සමාන වුණොත් එහෙම සිරස් බල සන්තුලනය වෙනවා. හරි. ඊළඟට තිරස් බල බලන්න. මේ දිශාවට අභිලම්භ ප්‍රතික්‍රියාව තියෙනවා. ඒකට ප්‍රතිවිරුද්ධ අතට බලයක් නැහැ. තිරස් දිශාවට ප්‍රතිවිරුද්ධ අතට බලයක් නැහැ. එහෙම වුණාම ඒක සමතුලිත වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දිශාවට බලයක් ඇති වෙන්නම ඕන. මෙතනින් ආධාරකයක් හෝ මොකක් හරි බාහිර බලයක් හෝ යොදලා දණ්ඩ රඳවාගෙන නැත්නම් ආධාරකයක් හෝ බාහිර බලයක් යොදලා දණ්ඩ රඳවාගෙන නැත්නම් ආධාරකයක් හෝ බාහිර බලයක් යොදලා දණ්ඩ රඳවාගෙන නැත්නම් අනිවාර්යයෙන්ම පොළව රළු වෙන්න ඕන පුතේ. ඒ කියන්නේ ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්න ඕන. නැත්නම් මෙයාට ප්‍රතිවිරුද්ධ අතට බලයක් ඇති වෙන්නේ නැහැ. එහෙම ඇති වුනේ නැත්නම් දණ්ඩ සන්තුලනය වෙන්නේ නැහැ. බිත්තිය රළු වීම අත්‍යවශ්‍ය සාධකයක් නෙවෙයි. බාහිර බලයක් යොදලා නැත්නම් සමතුලිත වෙන ඉනිමගක් කියලා හිතන්නකෝ. ඉනිමගක් හේතු කරලා තියෙනවා. එහෙනම් අපි පහලින් එක්ක බලයක් යොදන්න ඕන. ඉනිමග ලිස්සන එක නවත්තන්න නැත්නම් පොළව රළු වෙන්න ඕන. අත්‍යවශ්‍ය සාධකය තමයි පොළව රළු වීම. බිත්තිය රළු වීම අත්‍යවශ්‍ය සාධකයක් නෙවෙයි. හැබැයි ඉතින් එක්තරා සීමාවක් දක්වා මේ බර අණුව ඝර්ෂණ සංගුණක අණුව පෘෂ්ඨයන්ගේ ස්වභාවය අනුව සීමාව වෙනස් වෙනවා. හරි. ඒ විස්තරය තමයි උතන දීලා තියෙන එක. ඔයාලා හිමීට කියව ගන්න ගෙදර ඉඳන්. දැන් බලන්න පහලින් ගානක් තියෙනවා. බර W හා දිග 2යි වන ඒකාකාර දණ්ඩක් රූපේ පරිදි රළු තිරස් පොළවකට හා රළු සිරස් බිත්තියකට හේතු වෙන විදිහට තියලා තියෙනවලු අක්ෂයන්. එහෙනම් රළු සිරස් බිත්තියකට රළු තිරස් පොළවකට මෙතනින් ඝර්ෂණ බලය F1යි. මෙතනින් ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය F2යි. ඔය විදිහට තියෙනවා. පොළොව බිත්තිය හා දණ්ඩ අතර ඝර්ෂණ සංගුණකය මිව් කියලා කියනවා. පොළොව බිත්තිය හා දණ්ඩ අතර ඝර්ෂණ සංගුණකය මිව්ලු දණ්ඩ සීමාකාරී සමතුලිතතාවයේ පවතින නම් තිරසට ආනත කෝණය අහනවා. මේ කෝණය තීටා. හරි? ඔය කෝණය තීටා. සීමාකාරී සමතුලිතතාවයේ තියෙනවා නම් මේ තීටා තමයි අපෙන්. එහෙනම් අපි ඉස්සෙල්ලම කරන්න ඕන පුතේ මේ දණ්ඩේ සමතුලිතතාවය සලකලා මේ විදිහට රූප සටහන ඇඳලා දණ්ඩේ සමතුලිතතාවයට සිරස් බල සලකන්න. සිරස් බල සැලකුවොත් මෙතනින් R1 ක්‍රියාත්මක වෙනවා. මෙතනින් F2 ක්‍රියාත්මක වෙනවා. F2 මට කෙලින්ම ගන්න පුළුවන් සීමාකාරී අවස්ථාවේ μR2 කියලා බර W ওই විදිහට ක්‍රියාත්මක වෙනවා. තිරස් බල සැලකුවොත් මේ පැත්තට F1යි F1 කියන්නේ μR1 සමාන වෙනවා R2. මේක අංක 2. හරි? දැන් මෙතනින් අපි R2 ගේ ආදේශ කරොත් එහෙම R2ට ආදේශ කරන්න R1 ධන මිව් වතාවක් R2 කියලා කියන්නේ මිව් R1 සමානයි W. එහෙනම් අපිට ගන්න පුළුවන් පුතේ මෙතනින් R1 කියන්නේ W බෙදීම
mu වර්ගය ධන 1යි. W බෙදීම mu වර්ගය ධන 1යි. ඔය විදිහට එනවා R2 R1 අගය. හරිද? ඊළඟට අපි R2 අගය හොයන්න දෙවෙනි සමීකරණයට ආදේශ කරොත් W බෙදීම mu වර්ගය ධන 1. ඔන්න ඔය විදිහට එනවා R2 අගය. දැන් අපි මේ θ කියන කෝණය හොයන්න ඕන. θ කියන කෝණය හොයන්න නම් අනිවාර්යයෙන්ම ගූර්ණයක් ගන්න වෙනවා. මේ ලක්ෂ්‍යය මම A කියලා ගන්න. A ලක්ෂ්‍යය වටා මට පුළුවන් ගූර්ණ ගන්න. B ලක්ෂ්‍යය වටාත් ඕනනම් ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනෑම ලක්ෂ්‍යයක් වටා ගූර්ණ ගන්න පුළුවන්. මම A ලක්ෂ්‍යය වටා ගූර්ණ ගන්නවා. A ලක්ෂ්‍යය වටා ගූර්ණ ගත්තොත් දැන් මුළු දිග 2යි එන්නේ. ඒකාකාර දණ්ඩක් නිසා බර හරි මැදින් ක්‍රියාත්මක වෙන්නේ. W වැඩි කිරීම මේ දුර A cos theta. මේ A cos theta. W වැඩි කිරීම A cos theta. ඊට පස්සේ මෙතනින් එනවා F2 වැඩි කිරීම 2A cos theta. හරි? මම දක්ෂිනාවර්ත ගූර්ණය වාමාවර්ත ගූර්ණයට සමාන කරන්නම්. දැන් මේක දක්ෂිනාවර්තයි මේ දෙන්නම වාමාවර්තයි. වම් අත පැත්තට තමයි කරකවන්න හදන්නේ. වාමාවර්තයි. දක්ෂිනාවර්ත ගූර්ණය වාමාවර්ත ගූර්ණයට සමාන වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගූර්ණවල බීජ එකතුව ශූන්‍ය වෙන්නත් පුළුවන්. දෙකෙන් එකක් මොකක් හරි. එහෙනම් මම දක්ෂිනාවර්ත ගූර්ණය වාමාවර්ත ගූර්ණයට සමාන කරන්නම්. මෙතනින් එනවා F2 වැඩි කිරීම 2A cos theta. F2 කියන්නේ mu R2 වැඩි කිරීම 2A cos theta. ඒකට එකතු වෙනවා අනිත් එකත් වාමාවර්ත නිසා R2 වැඩි කිරීම මේ උස 2A sin theta. R2 වැඩි කිරීම 2A sin theta. ඔය විදිහට එනවා. ඒට ඒ කැපෙනවා W cos theta සමාන වෙනවා මෙතනින් අපිට ගන්න පුළුවන් mu R2 කියලා කියන්නේ mu W බෙදීම mu වර්ගය ධන 1යි mu R2 එක හරි වැඩි කිරීම 2යි cos theta ඊට පස්සේ R2 කියලා කියන්නේ මෙතන නැවත වතාවක් R2 කියලා එනවා අපිට ඕන R2 ගන්න පුළුවන් පොදුවේ නේද අපි පොදුවේ R2 ගත්තොත් එහෙම මෙතනින් අපිට mu W බෙදීම mu වර්ගය ධන 1 R2ට ගන්න පුළුවන් මෙතනින් එනවා වැඩි කිරීම mu R2 එළියට ගත්තා ධන 2යි sin theta කියලා. ওই විදිහට එනවා. ලියා ගන්නකෝ එක. ඇත්තටම මෙතනදී දෙකේ ඉලක්කම අපිට ඕනනම් ගන්නවත් පුළුවන්. දෙකේ ඉලක්කමත් ඔහොම ගන්න. ඒතකොට මේකත් අයින් වෙනවා. ওই විදිහට. හරි. දැන් W ට W කැපෙනවා cos theta. දෙපැත්තම W cos theta ෙන් බෙදන්න එක සමාන වෙනවා. දෙපැත්තම W cos theta ෙන් බෙදුවම mu වර්ගය ධන 1 බෙදීම 2යි mu. හරි. සමාන වෙනවා W කැපුණා mu වර්ගය ධන 2 බෙදීම 2යි mu. cos theta ෙන් බෙදුනොත් මෙතනින් එනවා mu. මෙතනින් එනවා mu ධන tan theta කියලා. ඔන්න ඔය විදිහට. mu ධන tan theta කියලා එනවා. හරි. දැන් ඔක සුළු කරන්න මම මෙතනින් ලියන්නම් මෙතනින් ලියන්නම් මෙහෙම tan theta සමානයි mu වර්ගය ධන 1 බෙදීම 2යි mu මේක අඩු කරනවා mu එහෙනම් මෙතනින් එනවා 1 ඍණ mu වර්ගය බෙදීම 2යි mu කියලා tan theta එහෙනම් පුතේ theta සමානයි tan inverse 1 ඍණ mu වර්ගය බෙදීම 2යි mu කියලා එනවා. ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. තියාගන්න. බලන්න ඊළඟ ගැටලුව සුමට සිරස් බිත්තියකට හා රළු තිරස් පොළොවකට අග්‍ර ගැටෙන පරිදි තබා ඇති දිග 10 මීටර හා ස්කන්ධය 10 කිලෝග්‍රෑම් වන ඒකාකාර ඉනිමගක් තිරසට අංශක 30ක් ආනතයි දු. ස්කන්ධය 50 කිලෝග්‍රෑම් වන මිනිසෙක් ඉනිමග දිගේ ක්‍රමයෙන් ඉහළ නැගීමට පටන් ගනී.
ඉනිමඟ හා පොළොව අතර ඝර්ෂණ සංගුණකයේ 0.4ක් නම් මිනිසාට ඉනිමඟ දිගේ නැගිය හැකි උපරිම දුර කොපමණද කියලා අහනවා. හරි මෙතන ඉනිමඟ මේ විදිහට තියෙනවා. සුමට බිත්තියක් කියන්නේ ඝර්ෂණ බලය නෑ අභිලම්භ ප්‍රතික්‍රියාව විතරයි. අභිලම්භ ප්‍රතික්‍රියාවම R1 කියලා ගන්නවා. ඊට පස්සේ මෙතන අභිලම්භ ප්‍රතික්‍රියාව R2 කියලා ගන්නම්. මෙතන දණ්ඩේ ස්කන්ධය දීලා තියෙනවා ඒකාකාර ඉනිමඟක් තියෙන්නේ. ඒකේ බර නිව්ටන් 100යි මෙයා ආනත වෙනවා අංශක 30ක්. ඔය විදිහට. ස්කන්ධේ කිලෝග්‍රෑම් 50ක් වන මිනිසෙක් ඉනිමඟ දිගේ ඉහළ නගින්න පටන් ගන්නවා. අපි හිතමු මිනිස්සයා මෙන්න මෙතෙන්ද ගියා. මෙයාගේ බර නිව්ටන් 500යි. කියන්නේ ඉනිමඟ දිගේ x දුරක්. ගියා. හරි. දැන් ඉනිමඟ දිගේ x දුරක් යනවා. මෙන්න මේ දුර x. ඔය විදිහට ඉනිමඟ දිගේ x දුරක් යනවා. x දුරක් ගියාට පස්සේ පද්ධතියේ සීමාකාරී අවස්ථාවට ආවොත් මෙයාට එතනින් එහාට යන්න බෑ. පද්ධති සීමාකාරී අවස්ථාවට ආවොත් මෙයාට එතනින් එහාට යන්න බෑ. එහෙනම් අන්න ඒ අවස්ථාව තමයි අපි සලකන්න ඕනේ. මම ඉස්සෙල්ලාම මෙන්න මේ R1 R2 හොයාගෙන ඉන්නම්. සිරස් බල සලකනවා දණ්ඩේ සමතුලිතතාවයට. එහෙම නැත්නම් පද්ධතියේ සමතුලිතතාවයට කියලා ලියලා සිරස් බල සලකා සිරස් බල ගත්තොත් R2 ඉහළට පහළට තියෙනවා 600. ওই විදිහට එනවා. මෙතනින් පුතේ ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා F2. F2 කියන්නේ μr2 සීමාකාරී අවස්ථාවේ ඝර්ෂණ සංගුණකයක් දීලා තියෙනවා. තිරස් බල සැලකුවොත් එක පැත්තකට තියෙනවා R1 කියන බලය. ඒක අනිත් පැත්තට තියෙන බලයට සමාන වෙනවා F2 කියන්නේ μr2. μ කියන්නේ 0.4යි R2 කියන්නේ 600යි. මෙතනින් එනවා 240යි නිව්ටන් කියලා. නිව්ටන් 240යි R1 ওই විදිහට එනවා. හරි. දැන් අපි මේ x කියන එක හොයන්න ඕනේ. දැන් මෙතන තියෙන ඉනිමඟ දිගේ නැගිය හැකි උපරිම දුර කොපමණද කියලා දැන් අහන්නේ. හරි. එහෙනම් පුතේ මේ පද්ධතිය සීමාකාරී අවස්ථාවට එනකන් මනුස්සයට යන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා මෙතෙන්ට එනකොටම යාන්තමින් පද්ධතිය සමතුලිත වෙලා තියෙනවා. සීමාකාරී අවස්ථාව කියන්නේ f = μr දාන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ලක්ෂය මම a කියලා ගන්නම්. මේ කෙලවර a කියලා ගන්නා. ඒ ලක්ෂය වටා ගූර්ණ සම්තුලනය වෙන්න ඕන එතෙන්ට ගියපුවා. සීමාකාර නිසා අපි f = μr කියලාත් ගත්තා. එතනින් එහාට මනුස්සයට යන්න බෑ. පද්ධතිය සමතුලිතතාවය බිඳෙනවා. ඉනිමඟ මෙහෙට ලිස්සනවා. මෙහෙම වැටෙනවා ඉනිමඟ. මෙහෙම තියෙන වැටෙන්න පටන් ගන්නවා. එතනින් එහාට ගියොත්. හරි එහෙනම් එතනින් එහාට මෙන්න මේ දෙක ලියාගෙන ඔයාලා ලියන්න මෙහෙම සීමාකාරී අවස්ථාව එළඹෙන තෙක් මිනිසාට ඉනිමඟ දිගේ ඉහළ නැගිය හැක. සීමාකාරී අවස්ථාව එළඹෙන තෙක් මිනිසාට ඉනිමඟ දිගේ ඉහළ නැගිය හැක. මෙලෙස ඉනිමඟ දිගේ යන දුර x ලෙස ගනිමු. මෙලෙස ඉනිමඟ දිගේ යන දුර x ලෙස ගනිමු. හරි දැන් R2 හෙව්වා. හරි දැන් අපි කරන්න ඕන ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්න එක. ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්න. ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගත්තොත් එහෙම 500 වැඩි කිරීම x cos 30 500 වැඩි කිරීම ඔන්න දක්ෂිනාවර්ත ගූර්ණය x cos 30 ඔය විදිහට එනවා. ඊට පස්සේ 100 වැඩි කිරීම මුළු දිග 10 මීටර කියලා දීලා තියෙනවනේ. එහෙනම් ඒකාකාර නිසා මේ දිග 5යි. මේක 5යි මේක 5යි. මේ දිග 5යි. දැන් මෙන්න මේ මුළු දිග 5ක් වෙනවා. මුළු දිග 5 මීටර වෙනවා. හරි? එහෙනම් අපිට ලියන්න පුළුවන් ධන 100 වැඩි කිරීම 5යි cos 30. 5යි cos 30. ඔන්න දක්ෂිනාවර්ත ගූර්ණය හරි. මේකේ වාමාවර්ත ගූර්ණයක් එන්නේ එක්ක ඍණ කියලා දාලා බිඳුවට සමාන කරන්න නැත්නම් දක්ෂිනාවර්ත ගූර්ණය වාමාවර්ත ගූර්ණයට සමාන කරන්න. එහෙනම් මම දක්ෂිනාවර්ත ගූර්ණය වාමාවර්ත ගූර්ණයට සමාන කරා නම් R1 වැඩි කිරීම 10යි sin 30. මෙන්න මේ දුර අපි දන්නවා කර්ණය 10යි නම් 10යි sin 30 මේක. හරි. එහෙනම් අපි R1 අගයන් ආදේශ කරමු 500යි x මූල 3 බෙදීම 2 සමාන වෙනවා 100යි 5යි මූල 3 බෙදීම 2යි ධන සමාන වෙනවා
මෙතන R1 කියලා කියන්නේ 240යි 240 මෙතන පහෙන් වැඩි වෙන්නේ. වැඩි කිරීම 5යි. මොකද sin 30 කියන්නේ භාගයයි. ඒක පහෙන් වැඩි වෙනවා 1200යි. 1000 අඩු කරන්න ඕන මෙන්න මේ අගය. හරි? මෙන්න මේ විදිහට මේක සුළු කරලා ගන්න වෙනවා. මේක සුළු කරලා ගත්තම පුතේ x කියලා කියන්නේ 1200 ඍණ නැත්නම් පහෙන් කපන්නත් පුළුවන්. මේ පහට මේ පහට මේ පහ. හරි? ওই විදිහට. හරි? ඊට පස්සේ ඔය විදිහට තියමු කවන්න. මෙතනින් එනවා මේකට එකයි මේකට 50යි 240 ඍණ 50යි මූල 3 බෙදීම මේකට එකයි මෙතන 100යි කියන්නේ 50යි බෙදීම 50යි මූල 3යි. ඕක තවත් ඕනම් පහෙන් බෙදන්න පුළුවන්. x වලට ඔයාගේ එනවා ආසන්න වශයෙන් 4.19 මීටර කියලා එනවා. 4.19 මීටර. ඊට කොටස බලන්නකෝ පුතේ. ඊළඟ කොටසේ ඒකාකාර දණ්ඩක් හරි මැදින් ගැට ගහලා එක කෙලවරක් බිත්තියකට සම්බන්ධ කරලා තියෙනවා. දණ්ඩේ බර මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. තන්තුවේ ආතතිය ওই විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ කෝණය අපිට θ කියලා ගන්න පුළුවන්. මෙතනින් අභිලම්බ ප්‍රතික්‍රියාව ඝර්ෂණ බලය මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා. හරි? ඝර්ෂණ බලය මෙහෙට අභිලම්බ ප්‍රතික්‍රියාව මේ පැත්තට. ওই විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් මේ දණ්ඩේ ක්‍රියාත්මක වෙනවා බල හතරක්. අතතිය බර අභිලම්බ ප්‍රතික්‍රියාව ඝර්ෂණ බලය. අපිට ඕක බල තුනකට ඌනණය කරන්න පුළුවන්. ආතතිය දණ්ඩේ බර මෙතනින් ඇතිවන සංප්‍රයුක්ත ප්‍රතික්‍රියාව. එතකොට වස්තුව මත බල තුනයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකතල බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය කතා කරනකොට බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් ඒ බල තුන සංගාමී වෙන්න ඕන. එහෙම නැත්නම් අපි කියනවා ඒක ලක්ෂ වෙන්න ඕන කියලා. එහෙනම් පුතේ දැන් මේ දෙන්න එකම ලක්ෂයකදී හම්බ වෙනවා. එහෙනම් මේ දෙන්නගේ සංප්‍රයුක්තයත් මේ ලක්ෂය හරහා යන්න ඕන. සංප්‍රයුක්තය මේ ලක්ෂය හරහා යනවා කියන්නේ සංප්‍රයුක්තයේ දණ්ඩ දිගේ තියෙන්න ඕන. සංප්‍රයුක්තයේ දණ්ඩ දිගේ තියෙන්න ඕන. එහෙනම් මෙන්න මේ ලක්ෂයේ සංප්‍රයුක්තයේ දණ්ඩ දිගේ. මෙන්න මේ ලක්ෂයේ බලයන් සහ සංප්‍රයුක්තයට මම ත්‍රිකෝණ ප්‍රමේය නිර්මාණය කරොත් F මේ දිශාවට ඒක ඉවර වෙන තැනින් R කියන එක පටන් ගන්න R මේ දිශාවට ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂයයි යා කරපුවම සංප්‍රයුක්තය එනවා. එහෙමනේ අපි බල ත්‍රිකෝණ ප්‍රමේය ඉගෙන ගන්න. සංප්‍රයුක්තය මම R නෝට් කියලා ගන්නම්. R නෝට් කියලා කියන්නේ ඇත්තටම මේ දෙන්නා එකිනෙකට ලම්බක නිසා F වර්ගය දන R වර්ගයේ වර්ගමූලය. එහෙනම් මේ කෝණය θීටා නම් දණ්ඩ දිගේනේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ දිශාවත් සිරසට θීටා කෝණයක් හදනවා. මොකද දණ්ඩ දිගේ සංප්‍රයුක්තේ ක්‍රියාත්මක වෙන නිසා. ඒකට මෙන්න මේ විදිහේ ගාණක් ආවොත් එහෙම දැන් බලන්න මෙතන මට tan θීටා කියන එක ගන්න පුළුවන්. tan θීටා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ r බෙදීම r බෙදීම f බෙදීම r කියන්නේ ඝර්ෂණ සංගුණකයේ μ. එහෙනම් r බෙදීම f කියන්නේ 1 යට μ. එහෙනම් මට ලියන්න පුළුවන් පුතේ මෙතන θීටා කියන එක θීටා සමානයි tan ඉන්වර්ස් බෙදීම μ කියලා. θීටා සමානයි tan ඉන්වර්ස් 1 බෙදීම μ කියලා ලියන්න පුළුවන්. හරි? මේ විදිහට අපිට මේකේ ආනතිය දණ්ඩේ ආනතිය මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන් ඝර්ෂණ සංගුණකයේ පරස්පරයෙන්. පරස්පරේ tan නගෙන් අපිට පුළුවන් ආනතිය හොයන්න. මතක තියාගන්න මේ ආනතිය අඩු කරන්න මෙයා ලිස්සීමට තියෙන හැකියාව වැඩි වෙනවා. හරි? ඒතකොට තීටා හි අවමගය තමයි මේ එන්නේ සීමාකාරී අවස්ථාවේ. සීමාකාරී අවස්ථාවේ තමයි අපිට f සමාන μr කියලා දාන්න පුළුවන්. f සමාන μr කියලා දාන්න පුළුවන් සීමාකාරී අවස්ථාව. එතකොට තමයි මේ සම්බන්ධය එන්නේ r බෙදීම f කියන්නේ 1 බෙදීම μ කියන එක. හරි එහෙනම් පුතේ මෙතනදී මතක තියාගන්න මේ එන්නේ තීටාගේ අවමාගය මෙතනින් එහාට අඩු කරොත් එහෙම දණ්ඩ මෙතනින් ලිස්සනවා. හරි? සමතුලිතව තිබීම සඳහා තීටාහි අවමාගය tan ඉන්වර්ස් 1 බෙදීම μ කියලා එනවා. අපි ටියුට් එකේ ගානකට යන්. හරි? ඔය වගේ ගානක් આવුත් හරි ලේසියෙන් අපිට හදන්න පුළුවන්.
බලන්න 1989 ගැටලුව 232 ගැටලුව 232 1989 විභාග ගාන ස්තන්තුවේ එක් කෙළවරක් R දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රයට සවි කර ඇත අනෙක් කෙළවර W රළු බිත්තියකට සවි කරලා තියෙනවලු. රූපයේ පෙන්වා ඇති පරිදි පෙන්වා ඇති අන්දමට දණ්ඩේ එක් කෙළවරක් බිත්තිය ස්පර්ශ කරමින් සමතුලිතව තියෙනවා. දණ්ඩ සහ බිත්තිය අතර ඝර්ෂණ සංගුණකය දීලා තියෙනවා. කෝණයට තිබිය අවමාගය මෙන්න මේක අහන්නේ. ඉතින් කෝණයට තිබිය හැකි අවමාගය තීටා කියන්නේ tan ඉන්වර්ස්. ඔක තීටා මිනිමම් කියලා ලිව්වත් කමන්නේ. tan ඉන්වර්ස් එක බෙදීම mu. එක බෙදීම mu. mu කියන්නේ එක බෙදීම මූල 3යි. මෙතනින් එනවා tan ඉන්වර්ස් මූල 3යි කියලා. මූල 3 අගේ එන්නේ tan වලදී කෝණේ අංශක 60ක් වෙනකොට. සරල කතන්දරයක් තියෙන්නේ. විභාගයේ ගානක් වුණාට හරි සරල දෙයක් ඒක. හරි? දේශියෙන් උත්තරේ එනවා. උත්තරේ අංක 4 අංකයි. දැන් අපි බලමු වාහනයක රෝද මත කොහොමද ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ විදිහට වාහනයක් තියෙනවා. මේ වාහනේ ඉදිරිපස රෝද විතරයි එන්ජිමෙන් ක්‍රියාත්මක වෙන්නේ. වාහනේ මේ පැත්තට යනවා කියලා හිතන්නකෝ. වාහනේ මේ දිශාවට යනවා. ඉදිරිපස රෝද එන්ජිමෙන් ක්‍රියාත්මක වෙනවා. අනිත් රෝද දෙක එන්ජිමෙන් නෙවෙයි ක්‍රියාත්මක වන්නේ. දැන් මෙයා මේ පැත්තට යන්න නම් රෝදේ මෙහෙට කරකෙන්න ඕන. රෝදේ මෙහෙට කරකිනකොට දැන් පොළොවට මෙහෙම ස්පර්ශ වෙලා තියෙන්නේ. රෝදේ මෙහෙට කරකවෙනකොට මේ ලක්ෂ්‍යය මේ පැත්තට යන්න try කරනවා. ඝර්ෂණ බලය හැම වෙලේම අදාළ ලක්ෂ්‍ය චලිත වීමට උත්සාහ දරන දිශාවට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ මෙයා මෙහෙට චලිත වෙනකොට ඝර්ෂණ බලය මෙහෙම. මොකද මේ ලක්ෂ්‍ය මේ පැත්තට චලිත වෙන්න උත්සාහ කරන්නේ. එතකොට පුතේ මෙන්න මේ රෝදයට අනුරූප මේ ලක්ෂ්‍ය නැත්නම් මේ රෝදය ඉදිරියට ඇදෙනවා. මේ ලක්ෂ්‍ය ඉදිරියට ඇදෙනවා. ඝර්ෂණ බලය ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට ක්‍රියාත්මක වෙනවා. හරි? ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට බලන්න පසුපස රෝදයේ එන්ජිමෙන් ක්‍රියාත්මක වෙනකොට පසුපස රෝදයේ එන්ජිමෙන් ක්‍රියාත්මක වෙනකොට මෙයා මේ විදිහට චලිත වෙනවා. කලින් වගේමයි මේ ලක්ෂ්‍ය මෙහෙට චලිත වෙන්න උත්සාහ කරනකොට ඝර්ෂණ බලය මෙහෙට. දැන් මෙයා ඉදිරියට ඇදෙනවා. ඉදිරියට ඇදෙනකොට ඝර්ෂණ බලය මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා. ඊළඟ අවස්ථාව රෝද දෙකම නෙවෙයි රෝද හතරම four wheel drive කියලා කියන්නේ. four wheel කියන four wheel වාහන මේ පැත්තට යන රෝද හතරම එන්ජිමෙන් ක්‍රියාත්මක වෙනකොට මෙතන තියෙන මේ ලක්ෂ්‍ය මෙහෙට චලිත වෙන්න උත්සාහ කරනකොට ඝර්ෂණ බලය මේ පැත්තට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙනවා. මෙයාගේත් ඝර්ෂණ බලය මෙහෙට ක්‍රියාත්මක වෙනවා. මෙතනදී ගන්න පුළුවන් නිගමනය තමයි එන්ජිමෙන් කරකවෙන රෝදය මත ඝර්ෂණ බලය හැම විටම වාහනේ චලිත දිශාවට ක්‍රියාත්මක වෙනවා. අනිත් රෝදවල ඝර්ෂණ බලය ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙනවා. එහෙනම් පහලින් තරු ලකුණක් දාලා ඒ විස්තරය මම දීලා තියෙනවා. මෙතන පොඩි ඉඩක් තියෙනවා. එතන ලියා ගන්න. මේ අනුව එන්ජිමෙන් කරකවනු ලබන රෝද මත ඝර්ෂණ බලය වාහනේ චලිත දිශාවටද එන්ජිමෙන් කරකවනු ලබන රෝද මත ඝර්ෂණ බලය වාහනේ චලිත දිශාවටද අනෙක් රෝද මත ඝර්ෂණ බලය චලිත දිශාවට ප්‍රතිවිරුද්ධවද ක්‍රියා කරයි. තරු ලකුණක් දාලා ඒ ටික ලියා ගන්න. අනෙක් රෝද මත ඝර්ෂණ බලය චලිත දිශාවට ප්‍රතිවිරුද්ධවද ක්‍රියා කරයි. එතනින් එහාට ඝර්ෂණය තියරි ටික ඉවරයි. අපිට ගණන් හදන්න තියෙන්නේ. මම එක ගානක් හදන්නම් මේකේ. 186 වෙනි ගැටලුව බලන්න. ධාවකයෙක් විසින් ඝර්ෂණය සහිත පෘෂ්ඨයක් මත පාපැදියක් පදිනු ලබන විට පාපැදියේ රෝද දෙක මත ක්‍රියා කරන ඝර්ෂණ බලවල දිශාවන් අපි දන්නවා පාපැදියක ධාවකයා මගින් කරකවන්නේ පසුපස රෝදය. ඒ කියන්නේ ධාවකයා තමයි උතන එන්ජිම. එන්ජිම මගින් කරකවන්නේ පසුපස රෝදය. එහෙනම් පසුපස රෝදය මත වාහනේ චලිත දිශාවටම ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. ඉදිරිපස රෝදය ඉදිරියට තල්ලු වෙනවා. මෙන්න මේ වගේ. මේ වගේ. මේකම තමයි තියෙන්නේ. එන්ජිම වෙනුවට මිනිස්සෙක් ඉන්නේ. ඉදිරිපස රෝදය මත ඝර්ෂණ බලය ඊට ප්‍රතිවිරුද්ධ. උත්තරය අංක 2. හරි. හරි එතකොට රිවිෂන් පන්තියේ ඝර්ෂණයේ පළවෙනි කොටස මෙතනින් ඉවරයි. අපිට ගණන් හදන්න තියෙනවා. ඒ ගණන් හදනකොටම නිව්ටන් නියම අපි ගිය සතියේ සාකච්ඡා කරා. ඒ නිව්ටන් නියම ටියුට් එකේ තියෙන ගණනුයි
හරි ඒකෙත් ගණන් ගොඩක් අපි හදලා ඉවර කරලා තියෙන්නේ. තව රචනා ගණන් කීපයක් ඉතිරිලා තියෙනවා. ඝර්ෂණයත් සම්බන්ධ කරලා හොඳ රචනා ගණන් ඊළඟ වීඩියෝ එකෙන් මම ඉදිරිපත් කරනවා. හරි. එතකොට පන්තියට මෙතෙක් කල් එන්න බැරි වුණු ළමයි ඉන්නවා නම් එයාලට ටියුට් එක ඉල්ල ගන්න පුළුවන් මෙන්න මේ අංකයට කතා කරලා බිඳුව 71යි 480යි 492 අංකයට හෝ බිඳුව 7යි 04යි 480යි 492 නම්බර වලින් දෙකෙන් එකකට කතා කරලා ටියුට් එක ගන්න පුළුවන් ඕන කෙනෙකුට ටියුට් එක ගත්තට පස්සේ ඒකේ සොෆ්ට් කොපි එවනවා අපි කතා කරොත් සොෆ්ට් කොපි එවනවා print out එක කියන්නේ hard copy එකක් නෙවෙයි එවන්නේ print out එක වාලා ගන්න ඕන ඊට පස්සේ මේක මම මගේ channel එකේ වීඩියෝ එක දානවා ඒක බලලා ටියුට් එක සම්පූර්ණ කරගන්න පුළුවන් ඕනම කෙනෙකුට. මේ නම්බර්ස් වලින් දෙකෙන් එකකට කෝල් එකක් කරන් ටියුට් එක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. අවශ්‍ය අය ඉල්ල ගන්න. හරි එහෙනම් අදට මේ කොටස ඇති ඝර්ෂණයේ දෙවෙනි කොටස මම ඊළඟ වීඩියෝ එකෙන්